ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝක වාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි අද මේ ධර්ම දේශනාවෙහි උතුම් දායකත්වයෙන් කටයුතු කරන්නේ වප්කුඹුරේ නිවස ජගුල්ල හාලියල මේ ලිපිනේ පදිංචි GH නන්දාවති මහත්මියයි. නන්දාවති මහත්මියගේ අරමුණු අතරේ සඳහන් කරලා තියෙනවා මීට අවුරුදු 30කට පෙර මිය ගිය TG කිරිගෝරිස් පියාණන්ට මීට අවුරුදු 7කට පෙර මිය ගිය මිසියා රාජපක්ෂ මෑණියන්ට මීට වසරකට පෙර මිය ගිය GH ඇලිස් නෝනා අක්කාට මීට අවුරුදු 2කට පෙර මිය ගිය GH වික්ටර් මල්ලීට ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා අසනීප තත්ත්වයේ පසුවන GH ධර්මරත්න මල්ලීටත් GH කුසුම්සිරි මල්ලීටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන අතර පවුලේ සැමට ඇති කරදර බාධක ඉවත් වෙලා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබිලා සියලු දෙනාටම යහපත ශාන්තිය වේවායි GH නන්දාවති මහත්මිය ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වතුනි අපි ධර්ම දේශනාව අවසානයේදී මේ මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් සුජීවත් වාසය කරන සියලු දෙනාට ආශිර්වාද කිරීමත් කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු. බෞද්ධ ගුවන් විදුලිය විශේෂයෙන් ගෙනෙන ප්‍රඥා ප්‍රදීප ධර්මදේශනා මාලාවේ අදට નિયમિત ධර්මදේශනාවට තමයි ඔබ මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ධර්ම ඥානීය වර්ධනය කරගෙන යහපත් ජීවිතයක් ගොඩනගා ගන්නට මේ කුසල ශක්තිය පිහිටට පවතිවායි ප්‍රාර්ථනා කරගෙන බෞද්ධ ගුවන් විදුලිය වටා එක් වුණු පින්වතුන්ට හා බස්රියේ වෙන්න පුළුවන් ඔබේ පුද්ගලික වාහනේ වෙන්න පුළුවන් බෞද්ධ ගුවන් විදුලිය ශ්‍රවණය කරමින් යන පින්වතුන්ට දහම් දැනුම ධර්මඥානය අවබෝධය ලබා දීම තමයි මේ ධර්ම දේශනා මාලාවේ ඉලක්කය අපේක්ෂාව බලාපොරොත්තුව. විශේෂයෙන් තරුණ දුවල පුතාලා එයගේ ජීවිත අකාලී වියකී යන්නට ඉඩ නොදී අර්ථවත් රටට ජාතියට ආගමට වැඩ ඇති රටේ නිෂ්පාදන කාර්යාවලියට උදව් වන හවුල් වන
ධර්මානුකූල ජීවිත ගත කරන පිරිසක් බවට පත් කරලීම මේ ධර්ම දේශනා මාලාවේ විශේෂ අරමුණයි. ඒ නිසා පින්වතුනි, ඒ අරමුණු මුදුන්පත් කර ගැනීමෙහිලා අපි බණපදයකට අවධානය යොමු කරමු. පින්වතුනි, දුවේ පුතේ, ඔබ දැනට පාසල් යන දරුවෝ වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෘත්තීය පාඨමාලාවක් හදාරන දරුවෝ වෙන්න පුළුවන්. එතකොට විවිධ ක්ෂේත්‍රවල නියැලෙමින් අධ්‍යාපන අංශය, වෘත්තීය අංශය, එහෙම නැත්නම් කිසියම් රැකියාවක් මේ වෙනකොට කරනව වෙන්න පුළුවන්. මේ කුමන ක්ෂේත්‍රයක කටයුතු කළත් ඔබ මනා පෞරුෂයකින් හෙබි, මනා චරිතවත් කෙනෙක් ලෙස බාල පරපුරට, නංගිල මල්ලිලාට ආදර්ශයක් ගන්න පුළුවන් ජීවිත බවට ඔබේ ජීවිත පත් කර ගනිමින් නිෂ්පාදන කාර්යාවලියටද අපට හැකි දායකත්වයේ ලබා දෙමින් රටට වැඩ ඇති දරු කලක් වශයෙන් ඔබේ ජීවිතය මේ සමාජයට එකතු කරන එක තමයි දුවේ පුතේ වඩාත් ප්‍රායෝගික, ප්‍රයෝජනවත්, දූරදර්ශී, අර්ථාන්විත ක්‍රියාව වන්නේ. අනේ සඳහා අපි වෙරවීරිය, මහන්සිය, උත්සාහය අපි කැපකිරීම කළ යුතුයි. අලසව උදාසීනව පැත්තකට වෙලා දෙනදී කාල වෙනදී බලාගෙන ඉන්න පිරිසක් බවට පත් වෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් මේ ලැබූ මනුෂ්‍යත්වයෙන් ප්‍රයෝජනයක් නැහැ. උසස් මනසක් ඇතිව, අතපය හොඳට ඇතිව, හොඳ බුද්ධි මට්ටමක් ඇතිව, කුසලතා ආධ්‍යාත්මයේ ඇතිව මෙලොව ජන්මලාභය ලැබපු ඔබ එයින් උපරිම ප්‍රයෝජන ගත්තේ නැත්තම් දරුවනේ අපේ ජීවිතෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා නිසි ප්‍රයෝජනය ගන්නට නම් දැක්මක් ඇතුව වැඩ කිරීම අත්‍යවශ්‍යයි. අපි කරන ඉගෙනීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඉගෙනීම විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙන්න පුළුවන්, පාසල් අධ්‍යාපනය වෙන්න පුළුවන්. ඒ වගේම ඒ අධ්‍යාපනයේ වෘත්තීය අධ්‍යාපනයක් වෙන්න පුළුවන්. මේ කොමන කටයුත්තක් කළත් එයට කැපවීමෙන් එය සිදු කිරීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපේ ඉලක්කය ජය ගන්න බෑ. දැන් අපිට අපේ බලාපොරොත්තුව තමයි ගුරුවරුන්ගේ, වැඩිහිටියන්ගේ, දෙමාපියන්ගේ බලාපොරොත්තුව කුසලතා පරිපූර්ණ වූ ගුණධර්මයෙන් හෙබි ජීවිත ඇති දරු කලක් නිර්මාණය කරගන්න එක. ඒ සඳහා තමයි මහන්සි වෙන්න ඕන. ඒ සඳහා තමයි අපි කටයුතු කරන්න ඕන. එතකොට ඒ ඉලක්කය ජය ගන්න
ඒකට අවශ්‍ය කරනවා උත්සාහයවත් නොපසුබස්නා වීරය. මේ වීරය දැන් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ නම් වූ උත්තරීතර ස්ථානයට වැඩම කරන්ඩ උන්වහන්සේ සමතිස් පාරමිතා පිරුවා. ඒ පාරමිතා අතරේ තියෙනවා වීර්ය පාරමිතාවක්. වීර්ය පාරමිතා, වීර්ය උපපාරමිතා, වීර්ය පරමත්ත පාරමිතා. මේ වීර්ය අදිෂ්ඨානයේ නැතුව අපට කවම ඉලක්කයක් ජය ගන්න බෑ. ඉලක්ක ජය ගන්න වීර්යය ඕනමයි. ඒ නිසා වීර්ය ඇති කරගන්න ඕන අයහපත් දෙයකට නෙවෙයි. යහපත් ඉලක්කයක් කරා ගමන් කරන්න. ඒකට තමයි වීර්යය අවශ්‍ය. එහෙම නැත්තම් අපේ ඉලක්කය සාධනීය නැහැ. අපේ ඉලක්කයට යන්න අත්‍යවශ්‍ය කරනවා නොපසුබස්නා බව. දැන් බුදුරජාණන් වහන්සේ දෙන පණිවිඩය තමයි ආරබත නික්කමත යුඤ්ජත. ආරම්භන්න නික්මෙන්න බුදුසසුනේ හැසිරෙන්න. බුදුසසුනේ හැසිරීම විතරක් නෙවෙයි. දැන් අපි අධ්‍යාපනය ගත්තොත් එහෙම ඒ අධ්‍යාපනයේ ඉලක්ක ජය ගන්න කටයුතු ආරම්භ කිරීම අවශ්‍යයි. මම මුලින් මතක් කළා වගේ කම්මැලිව උදාසීනව අලසකමින් කටයුතු කරන්න බෑ. අපි තුල තියෙන තීන මිද්දය කියන එක අපි කොහොම හරි යටපත් කරගෙන අලසකම, නිද්‍රාශීලීකම කොහොම හරි යටපත් කරගෙන ධෛර්යයෙන් උත්සාහයෙන් අපි මේ ඉලක්කයට යන්න ඕන. ඒ ඉලක්කයට නොගිහින් බෑ. ඒකයි පින්නතුනේ. එහෙනම් ඉලක්ක ජය ගන්න අත්‍යවශ්‍ය කාරණයක් වීර්යය. එතකොට ඒකයි කිව්වේ ඔබේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරපු කටයුතු කරගෙන යන්න. ඒකට කම්මැලි වෙලා අද බෑ හිත කරනවායි කියලා හිතාගෙන කළා බෑ. ඔබේ වෘත්තිය මේ පරිසරයේ මේ තත්ත්වයක් යටතේ මට කරන්න බෑ. රට යථා තත්ත්වයටපත් වුණා පස්සේ මම හොඳට පටන් ගන්නවා. ඉගෙන ගන්න එකත් මම එහෙම කරනවා. මගේ වෘත්තීය පාඨමාලාව දැන් අතහැරලා දානවා. පස්සේ රට යථා තත්ත්වයටපත් වුණාට පස්සේ මම ඒක කරනවා. එහෙම කරන්න හිතුවොත් පින්නතුනි දරුවනේ අපේ වයසට යන අවුරුදු ගාන ආපස්සට ගන්න පුළුවන්ද? බෑ. ඒ නිසා දුෂ්කරයි කියලා ඉලක්කය අතහරින්න එපා. දුෂ්කර තමයි, අමාරු තමයි. මේ අමාරු වෙලාවේ දැන් අන් අයට බැන බැන ඉඳලා, දොස් කිය ඉඳලා අපි පැත්තකට වෙලා අපේ වැඩේ කරගන්න නැතුව අපි දොස් කිය ඉන්නවා. දොස් කීමෙන් විතරක් අපට අපේ දේ ඉෂ්ට වෙනවද? වැරදි මග යන පිරිසක් ඉන්නවා නම්, පාලකයෝ ඉන්නවා නම් ඒ අයට හරි දේ මතු කළ දීලා ඒ පිළිබඳව දැනුවත් කිරීමත් කරන්න ඕන දෙයක්. හැබැයි ඒ පැත්තට විතරක් අපි ඇදිලා ගියොත් අපේ අධ්‍යාපනය එහෙම නවතිනවා. එතකොට අපේ වයස ගත වෙනවා. අවුරුදු ගණන් ගත වෙනවා. අනිත් පැත්තෙන් අපි වෘත්තීය
සිද්ධ කරගන්න වෘත්තීමය කටයුතු සිද්ධ කරගන්න උත්සාහයක නිරත වෙන්නේ නැත්නම් වීරියක නිරත වෙන්නේ නැත්නම් අපිට එතන අපේ වෘත්තිය නිසි විදියට කරගන්න බෑ. අපට ආර්ථික ශක්තිය එන්න අඩාල වෙලා යනවා. වෙනදා උපයාගත්ත මුදල උපය ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි නිකම්ම හිටියොත් අපට කීයක්වත් එතකොට අතට එන්නේ නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන මේ දුෂ්කරතා අතරෙදිම අපේ ඉලක්කයට යන්න. අනේක අත්‍යවශ්‍යයි. එහෙම නැත්තම් අපි හැමදාම ජීවිතේ ඉස්සරහට යන්නේ පස්සට යන්නේ. එහෙම වුණොත් එයින් සමස්තයක් වශයෙන් ගත්තාම රටටම පාඩුවක්, ජාතියටම පාඩුවක්, ආගමට පාඩුවක්, අම්මට තාත්තට පාඩුවක්. ඒ විතරක් නෙවෙයි ඔබේ ජීවිතයට සියල්ලටම වඩා පාඩුයි. ඒ නිසා දුවේ පුතේ දුෂ්කර අවස්ථාව පවා අපි මගහරවාගෙන අපේ ඉලක්කයට අපි යන්න කටයුතු කළොත් අන්න එතන තමයි ජයග්‍රහණය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා යම්කිසි කටයුත්තක් සිද්ධ කරනකොට මේ වීරිය නොපසුබස්නා බව, උත්සාහය අත්‍යවශ්‍ය බව. ඒකට පෙන්වලා තියෙන කරුණු පහක්. ඒ කරුණු අතරේ තියෙනවා ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, තාම ධාතු, තිති ධාතු කියලා කාරණා පහක්. ආරම්භක ධාතු කියන්නේ ඔබේ වෘත්තිය හෝ අධ්‍යාපනය හෝ ආධ්‍යාත්මික දියුණුව හෝ භාවනාව හෝ යමක් පටන් ගන්නවා කියලා හිත ඉන්නවා. අපි හිතමු ඔබට ගෙදරදී කරන්න වැඩ කොටසක් තියෙනවා, හෝම්වර්ක්. දැන් මේ ගෙදර කරන්න තියෙන වැඩ ටික මං කල් දැම්මොත් හෙට කරනවා, අද බෑ. හෙට වුණාම ආයි හෙට කරනවා. හෙට උදෙන් නැගිටින්න බෑ. අපි දවස් දෙකක් කොහොම ගිහිල්ලා නිවාඩුවක් අරගෙන කරනවා. පාන්දර නැගිටින්න තියෙන එක ඒක අතහැරලා දාලා 8-9 වෙනකන් නිදාගත්තොත් සමහර දරුවෝ එහෙමයි. ඒකයි මේ කියන්නේ, මතක් කරන්නේ. අම්මලා තාත්තලා කන්න හදලා කැම ටිකක් බෙදලා තියලා සමහර දරුවන්ට කී සැරයක් කතා කරනවද? කාමරේට ළඟට ගිහිල්ලා දොරට තට්ටු කරලා කොච්චර කී සැරයක් කතා නැගිටින්නකෝ කියලා. නමුත් හෝ ගාලා අනිත් පැත්ත හැරලා නිදා ගන්නවා. දැන් මේ උදේ නැගිටින්න නැති වුනහම දවසම ඉවරයිනේ. හැම වැඩක්ම ප්‍රමාදයි. ඒ නිසා අපි හිතමු ඔබට තියෙන එක්සෑම් එකක් කළා. දැන් හිතනවා ඒකේ රිසල්ට්ස් එනකන් මං ගෙදරට වෙලා ඔහේ කාලයෙන් වැඩි කොටසක් දවසෙන් වැඩි කොටසක් නිදිය ගන්න. අපිට අනාගතයක් තියෙයිද එහෙම වුණොත්? ඒ නිසා දුවේ පුතේ ඒක අත්හරින්න. ඔබේ එක්සෑම් එකේ සාමාන්‍ය පෙළ වෙන්න පුළුවන්, උසස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වෘත්තීය පාඨමාලාවක තිබිච්ච විභාගයක ප්‍රතිඵලය එන්න තියෙනව වෙන්න පුළුවන්. ඒ ප්‍රතිඵල එනකන් වෙනත් ඕනතරම් පාඨමාලා තියෙනව කරන්න. පාඨමාලාවකට ඒ ආයතනයකට නොගියත් කොයිතරම් යහපත් දේවල් තියෙනවද අන්තර්ජාලයේ. අපිට පුළුවන් ස්වයං අධ්‍යයනයක යෙදෙන්න.
ඒ ස්වයං අධ්‍යයනයක යෙදෙමින් මහා දැනුම් සම්භාරයක් ගොඩනගා ගන්න පුළුවන්. විවිධ භාෂාමය දැනුම හදා ගන්න පුළුවන්. ඒ වගේම ඒ අන්තර්ජාලය තුල සැරිසරනකොට වැරදි පැත්තට නෙවෙයි යහපත් පැත්තට ගිහිල්ලා ඒනොත් අප්‍රමාණ මුදල් උපයා ගන්න අය ඕන තරම් ඉන්නවා. තරුණ කාලෙදිම ගෙදරට බරක් නොවි ඒ වගේම සමාජයටත් බරක් නොවි රටටත් වැඩදායි තරුණ විවසායකයෙක් බවට පත් වෙනවා. එහෙම පත් වෙච්ච දරුවෝ පුතාලා දුවල ඉන්නවා. කෝටිපති ව්‍යාපාරිකයන් බවට පත් වෙච්ච දරුවෝ ඉන්නවා. හරිම ආදර්ශයක්. නව නිපයුම් කරන දරුවෝ ඉන්නවා. අලුත් සොයා ගැනීම. එතකොට අර කාලය අපති ඇව්වේ නැහැ. Tamanta තිබිච්ච කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. මොකද අපි ඔය තරමට නිදාගන්න ගියොත් සේරම වැඩ අත්හැරලා දැනටත් අපි බලන්න අවුරුදු 70ක් නැත්තම් 60ක් ජීවත් වුණොත් අපි කොච්චරද වැඩ කළා තියෙන්නේ කියලා හිතලා බලන්න. අවුරුදු 60ක් ජීවත් වුණොත් නැත්තම් අවුරුදු 70ක් ජීවත් වුණොත් එයින් භාගයක්ම නිදිනේ. එතකොට අවුරුදු 35ක් විතර වගේ තමයි අවදියෙන් ඉඳලා තියෙන්නේ. එතකොට රාත්‍රී කාලේ නිදා ගන්නවට අමතරව එළි වෙලා 8-9 වෙනකන් නිදා ගන්නව නම් ඒ වගේම කෑම කාලායිත් හවසක් නිදා ගන්නව නම් එතකොට කොච්චර කාලයක් අපතේ අවලද? අවුරුදු 35යි ජීවත් වෙන්නේ 70ක් ජීවත් වුණාට භාගයක්ම නිදි තව 35යි තියෙන. ඒ අවුරුදු 35නොත් බලන්න කන්න බොන්න 3 වේලක් හරියට වඩා හරි කන්න බොන්න කොච්චර වෙලාවක් යනවද? ඊළඟට යාළුවොත් එක්ක කතා කරන වෙලාව ෆෝන් එක අරගෙන ඒක ඔබ ඉන්නවා. කිසි ඒකේ යහපත් දෙයක් බලනව නම් කමක් නැහැ. නමුත් කිසිම වැඩකට නැති දේවල් බලමින් කාලේ නාස්ති කරනවා. සමහර විවිධ ගේම් වලට ඇබ්බැහි වෙලා ජීවිතය එතනින් විනාශ කරගන්නවා. ඒ නිසා අන්තර්ජාලය නැත්තම් ෆෝන් එක තියෙන්නේ අපේ යහපතට හරවා ගන්න මිස ජීවිතය අයහපතට යොමු කරගන්න නෙවෙයි. එතකොට වෙන්නේ මොකද්ද? ඒවට කාලය ගත කරනවා. ඊළඟට තමන්ගේ රෙදි ටික හොද ගන්න, නාන්න. ඊළඟට යාළුවන්ගේ උත්සව වලට යන්න. දැන් මෙහෙම ඔබේ ජීවිතේ වෙන් කළ බලන්න පුතේ. එතකොට අවුරුදු 35න් දවසකට පැය කීයක් ඔබ යොමු කළා තියනවද, වැය කළා තියනවද? ඒ වගේ වැඩ සඳහා කන්න බොන්න වැය කරනවා. යාළුවන්ගේ ගෙවල් වල උත්සව ප්‍රිය සංഭാෂණ වලට යනවා. ඊළඟට විනෝද වෙනවා. ඊළඟට ව්‍යායාම කරන්න යනවා. දැන් බලන්න මේවට යොමු කළාම ඔබ ඔබේ දැනුම වර්ධනය කරගන්න. ඔබේ ආකල්ප හදාගන්න. ඔබේ කුසලතා පරිපූර්ණ කරගන්න. ඔබ යොමු කළා තියෙන්නේ කාලයෙන් දවසින් පැය කීයද? එතකොට බැලුවාම හරියට බැලුවාම ඔය අවුරුදු 35 මං හිතන්නේ අවුරුදු 20ක්වත් අපි හරියට වැඩ කළා නැහැ. ඒ සොච්චම වැඩ කළා තමයි ඔය රැකියාව කළා. ඒකෙන් මුදලක් හොයාගෙන
අපි ජීවත් වෙන්නේ. එහෙනම් අපි සමස්ත කාලය කරන වැඩේ හරියට කරන්න ඉගෙන ගන්න කාලේ හරියට ඉගෙන ගන්න. වෘත්තීය පාඨමාලාවක් හදාරද්දී ඒක හරියට ඉගෙන ගන්න. රැකියාව කරද්දී ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒකට විතරක් 8 සිට 5 දක්වා දවසේ උදේ 8 සිට හවස 5 දක්වා රැකියාව කරලා එතනින් සීමා වෙන්නේ නැතුව තවත් මුදල් උපයන්න පුළුවන් ක්‍රමවේද හොයන්න. අකටයුතු අයහපත් වැරදි ක්‍රියාමාර්ග වලින් නෙවෙයි. නිවැරදි යහපත් ක්‍රියාමාර්ග වලින්. එතකොට ඔබේ ආර්ථිකයත් ශක්තිමත්. ඔබේ පවුලටත් ඔබට දෙන්න පුළුවන් ශක්තියක් දරුවෙක් හැටියට අම්මට තාත්තට ලොකු ශක්තියක් දෙන්න පුළුවන්. සහෝදර සහෝදරියෙකුට උදව් කරන්න පුළුවන්. ඒ වගේම ඒ හම්බ කරන මුදල් වලින් යමක් වියදම් කළා පින්දහම කරන්න පුළුවන්. තරුණ දුවෙක් තරුණ පුතෙක් හැටියට කොච්චර ආදර්ශයක්ද? ඔබේ ගමේ පන්සලේ යම් දෙයක් සිද්ධ කරනවා. තරුණ ව්‍යවසායකයෙක් හැටියට එවැනි දෙයක් කරනකොට මුළු ගමටම ආදර්ශයක් නෙවෙයිද? අන්න එතෙන්ට පුතේ පත් වෙන්න ඕන. ඒකයි අවශ්‍ය. අන්නේ පැත්ත ඔබ හිතුවොත් ඔබේ දවසින් වැඩි කොටසක් අර්ථාන්විත ලෙස ගත කරන්න. මේකෙන් කියන්නේ විනෝද වෙන ඒවා සේරම නතර කරන්න නෙවෙයි. ඒවත් අවශ්‍යයි. විවේක ගන්න වෙලාව නැති කරගන්න නෙවෙයි. අවිවේකී කාර්යබහුලව ජීවත් වෙන්නම කියනෝ නෙවෙයි. විවේකයක් අවශ්‍යයි. මානසික සැනසීමක් අවශ්‍යයි. එතකොට තරුණ දරුවෙක් හැටියට ඉගෙන ගන්න පැත්තත් හරියට කරන ගමන් ඒ වගේම වෘත්තීය කුසලතා වර්ධනය කරන ගමන් අපේ ආධ්‍යාත්මික පැත්තත් අපි හිතන්න ඕන. සල්ලි කොච්චර තිබුණත් වැඩක් නැහැ වල්මත් වෙච්ච කෙනෙක් හැටියට කටයුතු කරනවා නම්. ඒ නිසා චරිතය විනාශ කරගන්න නැතුව ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න. චරිතවත් ජීවිතයක් ගත කරන්න. ඔබටත් ඔබේ නිවසටත් ඔබේ පවුලටත් ගමටත් සමාජයටත් සමස්ත රටටත් වැඩදායි කෙනෙක් බවට පත් වෙන්නට ඔබ කටයුතු කරනවා නම් අන්න ඒක තමයි තරුණ දරුවෙකුගේ අපේක්ෂාව වෙන්න ඕන. ඔය තරුණ ජවය තුලින් අපි ඒව යහපතට යොදවනවා නම් කරන්න බැරි කිසිවක් නැහැ. මෙන්න මේක හිතන්න. අපේ දුවල පුතාලා විශේෂයෙන් හිතන්න. මේ බණපදයෙන් ඔබට කියලා දෙන්නේ ඔබට තියෙන ආදරය. ඔබ යහපත් තැනකට ගන්න තියෙන උවමනාව නිසා. මේ බෞද්ධ ගුවන් විදුලිය නිතරම උත්සාහ කරන්නේ ඒකට. දැන් බලන්න මේ ගුවන් විදුලියේ බොහෝ කාර්යයන් සිද්ධ කරන්නේ තරුණ පුතාලා. කොච්චර ලස්සනට ඒ වැඩ ටික කරනවද බලන්න. නිසි විදියට වෙලාවට ඒ කටයුතු ටික සිද්ධ කරනවා. නිවේදන කටයුතු, තාක්ෂණ පැත්තේ කටයුතු ඔක්කොම ඉන්නේ තරුණ පුතාලා. බලන්න කොයිතරම් රටට ආදර්ශයක්ද. ඔබ යහමකට ගන්න මේ හැම කෙනෙක්ම ගන්න වෙහෙස. දැන් අපි දන්නවා තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මේ බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති
පූජ්‍යපාද අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට දැක්මක් ඇතුව මේ තරුණ දුවල පුතාලා යහමකට ගන්න කොච්චර කැපවීමකින් කටයුතු කරනවද? මේක තමයි අවශ්‍ය. අපි ඔක්කොම එකතු වුණොත් නොමග යන සමාජයේ සුමකට ගන්න පුළුවන්. එහෙනම් දුවල පුතාලා දැඩි කැපවීමකින් මේ කටයුත්තට අවතීර්ණ වුණොත් සමස්ත සමාජයේම අනුන්ට බරක් නොවෙන මේ රටම ඉදිරියට ගන්න පුළුවන් ස්ථානයකට පත් කර ගන්න පුළුවන්. ඒකයි අවශ්‍ය පුතේ. අම්මල තාත්තලා ඔබෙන් ලොකු බලාපොරොත්තු තියලා තියෙනවා. මගේ පුතා ඉගෙන ගනි. දැනුම වර්ධනය කරගනි. දැනුමෙන් විතරක් අනුන කෙනෙක් වුණොත් වැඩක් නැහැ. ඒකයි මා කිව්වේ ගුණධර්ම කුසලතා යහපත් කුසලතා වර්ධනය කරගෙන හොඳ ආකල්ප ඇති පිරිසක් බවට පත් වෙන්න ඕන. අන් අයගෙන් වචනයක් අහන්න නැති. නිකරුණේ කාලය ගත කරන්නේ නැති පිරිසක් බවට. මෙන්න මේ තැනට එන්න තමයි අපි උත්සාහ කරන්න ඕන. දැන් බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ නිසා ආරම්භක ධාතු කාර්යයක් ආරම්භ කරන්නට තරම් ශක්තිය ජවය ඇති කරගෙන වැඩේ පටන් ගන්න ඕන. මම ඒකයි කිව්වේ. අද බෑ හෙට පටන් ගන්නවා. හෙට වුණාම ආයිත් හෙට. බාලගිරි දෝෂේ වගේ. කල් දදා ඉන්නවා. මේක කරන්න එපා. හෙට නෙවෙයි මං අද පටන් ගන්නවා. අන්න එතකොට තමයි අපිට දියුණු වෙන්න පුළුවන් වෙන්නේ. අපේ විභාග සමත් කරගන්න, අපේ වෘත්තිය හරියට කරගන්න, අපේ රැකියාව හරියට කරගන්න, අපිට සමාජයට මෙහෙවරක් කරන්න, අපේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න පුළුවන් වෙන්නේ හෙටට කල නොදමා මේ වැඩේ අපි අදම ඉවර කරනවයි කියන චේතනාවෙන් ක්‍රියා කළොත් පමණයි. දැන් හිතලා වැඩක් පටන් ගත්තා. හිතන්නකෝ. පාඩම් කරන්න කල්පනා කර ඉඳලා ඔන්න වැඩේ පටන් ගත්තා. එදා හොඳට ප්‍රායෝගිකව හොඳට මතක තියාගන්න පුළුවන් වන විදියට පාඩම් කළා. පැය ගාණක්. දැන් මෙතනින්ම ඔක්කොම ඉවරයි. එදා පාඩම් කළා. ඔබේ පොතේ පතේ වෘත්තීය වැඩ කළා. එතනින් ඉවරයි. එහෙම බෑ. ආරම්භක ධාතු මේක පටන් ගත්තා. පටන් ගත්ත කාර්ය අඛණ්ඩව කරගෙන යන්න ඕනේ. ඒක තමයි කියන්නේ නික්කම ධාතු. ආරම්භ කළ වැඩේ අඛණ්ඩව කරගෙන යාම අත්‍යවශ්‍යයි. නැත්තම් ඵල නෙලා ගන්න බෑ. ප්‍රතිඵල කොහොමද ගන්නෙ? ආරම්භ කළා එතනින්ම ලත්තනම ලොප්පුණොත් වැඩක් නැහැ. නිසා ඒක කරගෙන යන්න ඕන ඉස්සරහට. නික්කම ධාතු. දැන් මෙහෙම කරගෙන යද්දී අප්‍රමාණ බාධාවල් එනවා. විවිධ බාධා එනෝනේ. කම්මැලිකම එනවා. බාධාවක්. කෙලෙස් හිත තුල මතුවෙනවා. බාධාවක්. සමහර අය ඊර්ෂ්‍යාවට මේක බාධා කරන්න බලනවා. ඒකත් බාධාවක්. මේක නෙවෙයි එක අරමුණක වැඩ කරගෙන යන්නේ නැතුව නිතර අරමුණු වෙනස් කරනවා. බාධාවක්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන එන බාධා මැඩගෙන
අපේ ඉලක්කයට නිවැරදි ඉලක්කයට ගමන් කරන්න. අන්න ඒකයි පුතේ කුසලතා පරිපූර්ණ කෙනෙක් බවට ඔබට පත් වෙන්න පුළුවන් ඒකීය මාර්ගය. පරක්කම ධාතු. ඊළඟට තියෙනවා තාම ධාතු හා තිති ධාතු කියලා කොටස් දෙකක්. ඒ කියන්නේ ස්ථාවර බව, නොසැල් වෙන බව, ප්‍රතිපත්ති වහා වෙනස් නොකර ඉස්සරහට යන බව. මේක අවශ්‍යයි. මෙන්න මේ తත්වය ඔබ ගොඩනගා ගත්තොත් විතරයි ඔබේ අපේක්ෂා මුදුන්පත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව බෑ. එහෙනම් මෙන්න මෙතන මේ කාරණා පහ අතිශය වැදගත්. ඔබ කරන කාර්යය යහපත් වෙන්න ඕන. ඒ කාර්ය කල් නොදමා අදම පටන් ගන්න ඕන. පටන් ගත්ත කාර්ය අකණ්ඩව කරගෙන යන්න ඕන. කරගෙන යද්දී එන බාධා මැඩගෙන ඉස්සරහට යන්න ඕන. ඒ කාර්යයේ මම ඉන්නව කියලා නොසෙලී ඉදිරියට යන්න ඕන. මෙන්න මේ தත්ත්වය ඔබ ඇති කරගත්තොත් ඊටම දියුණු තැනකට ඔබට එන්න පුළුවන්. අන්න එහෙම වැඩ කරපු අය තමයි තරුණ ව්‍යවසායකයින් බවට පත් වෙලා තමන්ගේ ජීවිතේ ගොඩ දාගෙන තියෙන්නේ. සැපවත් ජීවිතයක්, දැක්මක් ඇති ජීවිතයක් ඇති කරගෙන තියෙනවා. ඒ දැක්ම ඇති ජීවිතය සකස් කර ගනිද්දී මතක තියාගන්න ඒ ජීවිතයේ තුල ගුණධර්ම ටිකකුත් ඕන. ආර්ථික වශයෙන් ඔබ තරුණ කෙනෙක් හැටියට ශක්තිමත් වෙන එක අවශ්‍යයි. යාන වාහන ඔබට අවශ්‍යයි. හොඳ ගෙයක් දුරක් අවශ්‍යයි. ඒවා අපි පිළිගන්නවා. ඒ අතර ඔබට අත්‍යවශ්‍ය වෙන කාරණයක්. ඒ තමයි ගුණධර්ම ටිකක් ඕන. ගුණධර්ම ටිකක් නැත්තම් ඒ ජීවිතේ සම්පූර්ණ නැහැ. ඒ වගේම ඔබ ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඔබ ඔබේ අම්මා තාත්තා අමතක කරලා කටයුතු කරන්න බෑ. ඒ නිසා අම්මා තාත්තා රැකගන්න අම්මා තාත්තා නිසානේ මං අද මෙතන ඉන්නේ. ඒ අය කුඩා කාලේ මං අතහැරලා දැම්මනම් අද මම මෙතන නැහැ. අපිට තනි ශක්තියෙන් හැදිලා වැදිලා ඉස්සරහට එන්න බෑනේ. අම්මගේ තාත්තගේ රැකවරණය අත්‍යවශ්‍යමයි. අන්නේ රැකවරණය අපට දුන්නොත් ඒ අම්මා තාත්තා දෙන්නත් අපි අමතක කරන්නේ නැතුව කරන්න පුළුවන් උපරිම සැලකිලි සත්කාර ලබා දෙමින් කටයුතු කරන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි. ඔන්නෝයේ தত্ত্বය තේරුම් ගන්න. එහෙනම් උත්සාහයෙන් දියුණු වෙන ගමන් ඔබට හිතන්න ඕන පැතිකඩවල් කීපයක් ගැනයි මම ඔය කියලා දුන්නේ. ඊළඟට තියෙනවා සල්ලි වලින් ඔබ පොහොසත් වෙනකොට ඔන්න බලන්න ඔබට එනවා පලිබෝධයක්, බාධාවක්. මොකද්ද? සල්ලි වැඩි වුණාම සල්ලි අතට එනකොට ඊළඟට බොහෝ දෙනෙකුට හොඳ මිත්‍රයෝ වගේම නරක මිත්‍රයෝ ආශ්‍රයයට එනවා. ඒ නරක මිතුරන් ආශ්‍රයයට ආවහම ඔබව යොමු කරන්න හදන්නේ හොඳ පැත්තට නෙවෙයි. ඔබට කතා කරනවා විනෝද වෙන්න. ඔබට කතා කරනවා මත් වතුර මත්ද්‍රව්‍ය භාවිත කරන්න. ඔබට කතා කරනවා විවිධ අනාචාරකම් කරන්න.
ඔහොම සල්ලි තියාගෙන ඉඳලා වැඩක් නැහැ. අපි ක්ලබ් එකකට යන්. මේ වගේ අදහස් තානයි ඉන්නවා. අපි අතෙන්ට යන්. මොකටද මේ ජීවිතේ ඕම හම්බ කළා? ජීවිතේ විඳින්න ඕන. ඔහොම කියන ඔබේ ජීවිතය විනාශ කරන මිත්‍ර වේශයෙන් ඉන්න සතුරු ඔබේ ළඟට එන්න පුළුවන්. අන්න ඒ අය ගැන හොඳට හිතන්න. තරුණ කාලේ හැදෙන බව දැනගත්තොත් මේ සමාජයේ තියෙන බරපතල දුර්වලකමක් තමයි ඊර්ෂ්‍යාකාරයෝ වැඩි. සමහර ඊර්ෂ්‍යාකාරයෝ පවුලෙන් නැති වෙනවා. සමහර ඊර්ෂ්‍යාකාරයෝ එන්නේ නෑදෑයෝ අතරින්. ඉවසන්න බැරි වෙනව නෑදෑයන්ට. මගේ කොල්ලට මගේ කෙල්ලට තමයි බැරි වුනේ. අරයාගේ කොල්ලා බලන්නකෝ හැදිච්ච හැටි. ගමේ එකට හිටපු අය. ඒ නිසා මෙයාට මොනවා හරි දෙයක් කරන්න ඕන කියලා ඕන්න පුළුවන් තරම් නොමග යවන්න හදනවා. අර ව්‍යාපාරය විනාශ කරන්න. අර තරුණ දරුවගේ ජීවිතය විපතටපත් කරන්න. එහෙම නැත්තම් ඒ පුතාට හරි සූක්ෂම උපක්‍රම යොදනවා. එහෙම නැත්තම් ඔහුට සුදුසු සහකාරියක් හොයාගන්න ඉඩ දෙන්නේ නැතුව ඒකට පුහුණු කරලා තරුණ කාන්තාවක් එවනවා. අර දරුවත් එක්ක සම්බන්ධකම් පවත්වන්න. හිතන්නේ බොහෝම ලෙන්ගතුව. එතකොට මොකද වෙන්නේ? දැන් ඒ පැත්තට නැඹුරු වෙලා අර සල්ලි ටික කාබාෂණීය කරන්න. ඒ නිසා මේ වගේ පලිබෝධ ඔබේ ජීවිතයට එන බව දුවේ පුතේ ඔබ හිතන්න ඕන. මේවට අහු වෙන්න එපා. ඔබට ඕ ව්‍යාපාරේ තරුණ ව්‍යවසායකයෙක් හැටියට උත්තරම් දියුණු තැනකටපත් වෙන්න පුළුවන් වුණා නම් ඔබට ඒකට දැක්මක් විඥානයක් දැනුමක් නුවණක් තිබුණා නම් හැඟීම් බරව කටයුතු කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔබ විනාශ වෙනවා. අන්නේ தત્ත්වය හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්නට ක්‍රියා කළොත් විතරයි ඔබේ ජීවිතය අවශ්‍ය ඉලක්කය සපුරා ගන්න කෙනෙක් බවට ඔබටපත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හැම විටම ඔබේ උපයාගත් මේ සල්ලි මිල මුදල් ටික නැත්තම් ව්‍යාපාරය ආරක්ෂා කරගන්න ඕන. අපි දන්නෝ තැනකට එන්න ගමනක් ආවට පස්සේ ඒ තැනට එන්න අමාරුවෙන් හරි කටයුතු කළා. කටයුතු කළාට ව්‍යාපාරය ආරම්භ කළා ඉස්සරහට ආව වගේම ඒ ගොඩනගාගත්ත ස්ථාවර බව තියාගන්න එක ඊට වඩා අමාරුයි. අන්න ඒ ගැන හිතන්න. එක සැරයක් නෙමෙයි දහස් සිය වතාවක් හිතන්න. දහස් සංඛ්‍යාත වතාවක් හිතා නැවත නැවතත් විවිධ පැතිකඩවල් පිළිබඳව හිතමින් කටයුතු කරන්න ඕන. මම අධ්‍යාපනයෙන් මේ කුසලතාව ඇති කරගත්ත ඒයින් අතර නොවි මම මේ කුසලතා කීපයක් ඇති කරගන්නවා. මම වෘත්තීය පුහුණුවක් ලැබුවා. ඒ වෘත්තීය පුහුණුවේ මං ඉලක්කයකට යන්න මේක විතරක් බෑ. තවත් පාඨමාලාවක් මං කරන්න ඕන. මං තරුණ ව්‍යවසායකයෙක් හැටියට මං ඉලක්කයකට ආවා. මං අද දියුණු වෙලා ඉන්නවා. මේ දියුණුව මං කොහොම හරි ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා ඒවට තියෙන පලිබෝධ නැත්තම් ඒවට තියෙන බාධා ටික හඳුනාගත්තොත් මේ පරක්කම ධාතු කියන්නේ ඒකයි. බාධා ජයගෙන යනමයි කියන එකයි. මම මුලින් මතක් කළා. අන්න ඒ බාධා ටික ඔබට මිත්‍ර වේශයෙන් ඉන්න සතුරු වෙන්න පුළුවන්. එක එක්කෙනා යොදවන උපක්‍රම වලට ඔබ අහු වෙන්න පුළුවන්. ඒ නිසා ඒවට මොකද සමහරුන්ට ಜಾතියේ දුර්වලකමක් වෙන්නේ නැති සමහරුන්ට ඉන්න බෑ. කෙනෙක් දිනු වෙනකොට කටුවනින්න වගේ ඇස්වල
අන්න ඒක හඳුනාගෙන ඒ අයට වෛර කරන්න යන්න එපා. ඔබේ ඉලක්කයට ඔබ යන්න. ඔබේ ඉලක්කේ ජය ගන්න ඔබට යනවනම් ඒ ගමනේදී ඒකයි මා කිව්වේ ආධ්‍යාත්මික පැත්ත මතක කරන්න එපා. ඔබට ඔබ ගෙදර උදේට නැගිටලා මූණකට හොදගෙන පහන තියලා තෙරුවන් වැඳලා වැඩේ පටන් ගත්තා නම් ඒ කාර්ය ඔබ සල්ලි ඔබේ අතට ආවය කාර්ය බහුල උණයි කියලා ඒ කාර්ය නතර කරන්න එපා. ඒක දිගටම තියෙන්න ඕන. ඔබ ගෙදරින් පිට වුණේ අම්මට තාත්තට වැඳලා නම් ඒක කවදාවත් නතර කරන්න එපා. මම දැන් ලෝකෙක් මං ඒව කරන්න ඕනේ නැහැ කියන තැනට එන්න එපා. මේ පැතිකඩවල ඔක්කොම එකට ගමන් කළොත් දුවේ පුතේ ඔබට ඊටම සාර්ථක ජීවිතයක් වගේම ඔබට ඔබ සේවය කරගත්ත විතරක් නෙවෙයි ඔබේ සේවය මේ සමාජයට මේ රටට මේ ආගමට ජාතියට කොයි තරම් මෙහෙවරක් කරන කෙනෙක් බවට ඔබපත් වෙනවද? අන්නේ தත්ත්වය ඇති කරගන්නට ඔබට මේ බණපදය ශක්තියක් වේවායි ප්‍රඥා ප්‍රදීප තුලින් ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද මේ ධර්ම දානමේ පින්කමෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කළේ වප්කුඹුරේ නිවස ජඟුල්ල හාලියල මේ ලිපිනේ පදිංචි ජී.එච්. නන්දාවති මහත්මියයි. එතුමියගේ බලාපොරොත්තු තමයි මීට අවුරුදු 30කට පෙර මිය ගිය ටී.ජී. කිරිගෝරිස් පියාටත් මීට අවුරුදු 7කට පෙර මිය ගිය මිසියා රාජපක්ෂ මෑණියන්ටත් මීට වසරකට පෙර මිය ගිය ජී.එච්. ඇලිස් නෝනා අක්කාටත් මීට අවුරුදු 2කට පෙර මිය ගිය ජී.එච්. වික්ටර් මල්ලීටත් ඇතුළු මියගේ ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ නම් සඳහන් කළ සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා. ඒ සුඛිත මුදිත වේවා. අවසනම මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා අසනීප තත්ත්වයේ පසුවන ජී.එච්. ධර්මරත්න මල්ලීට ජී.එච්. කුසුම්සිරි මල්ලීට ඉක්මන් සුවය ලැබේවා, නිදුක් නිරෝගී භව, දීර්ඝායුෂ ලැබේවා. පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී භව, දීර්ඝායුෂ සැලසේවා. පවුලේ සැමට ඇති කරදර බාධක දුරු වෙලා තුන්රුවන්ගේ අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. අපල උපද්‍රව දුරු වේවා. යන්නේන ගමන බිමනදී කිසිදු වතුරු අන්තරාවක් සිද්ධ නොවේවා. කන බොන හැම දෙයක්ම දිව්‍ය ඖෂධයක් බවටම පත් වේවා. මෙලොව යහපත වේවා. ඔබේ දියුණුව ඇති වේවා. පරලොව සුගතිගාමී වේවා. අපි සියලු දෙනාටම සසරගත දුක නිවා උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයම ලැබේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. පින්වත්නි, අදත් බෞද්ධ කුවන් මෙතුලිය සුපින්වත් ඔබ වෙනුවෙන් sannivedanaya කළ ප්‍රඥා ප්‍රදීප ධර්මානුශාසනා මාලාවේ මේ සතියේ දේශනාව මෙලෙස නිමවට පත්වන්නේ. දේශනාව පවත්වා වදාළ පින්වත් ස්වාමින් වහන්සේ දෙහිවල නදිමාන රූපසිංහ පාරේ
පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවා සාදු 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 ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ගුවන්විදුලිය සුපින්වත් ඔබ වෙත සංනිවේදනය කරන ප්‍රඥා ප්‍රදීප දේශනා මාලාවේ මේ සතියේ දේශනාව මෙනිසනිමාවට පත්වනවා. සුපින්වත් ඔබ හැම දිනකටම තෙරුවන් සරණ වේවා.